හරි. ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ ජීවී ලෝකයේ තුල හඳුනා ගන්න පුළුවන් හරි සුවිශේෂී ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය තුල තමයි සූර්යාගෙන් පෘථිවියට ලැබෙන ශක්තිය පෘථිවිය තුල විවිධ වූ ශක්ති ප්‍රභවවලට ගලාගෙන යාමේ හරි සුවිශේෂී ක්‍රියාවලිය. ඒ කියන්නේ අපි දන්නවා සූර්යයා මෙහෙම අරගත්තොත් මේක සූර්යාගෙන් පෘථිවියට ලැබෙනවා ශක්තිය ආලෝක ශක්තිය හා තාප ශක්තිය ලැබෙනවා සූර්යාගෙන් පෘථිවියට. ඔය ලැබෙන ශක්තිය තමයි පෘථිවියට ශක්තිය සපයන ප්‍රධානම ආකාරය. අන්නේ ලැබෙන ශක්තිය පෘථිවිය මත උසස් ශූන්‍යෂ්ටික ශාක වලින් අවශෝෂණය කරනවා. උසස් ශූන්‍යෂ්ටික ශාක වලින් මේ ශක්තිය අවශෝෂණය කරලා ඒ අවශෝෂිත ශක්තිය හමුවේ කාබන් ඩයොක්සයිඩ් ජලයක් අවශෝෂිත ශක්තිය හමුවේ කාබන් ඩයොක්සයිඩ් ජලයක් එකට එකතු කරනවා. මේ එකට එකතු කරන සංයුතියේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ හරිත ලව කියන ශූන්‍යෂ්ටික ඉන්ද්‍රිකාව ඇතුලේ. හරිත ලව තුලදී මේ ශක්තිය හමුවේ කාබන් ඩයොක්සයිඩ් ජලයත් එකට එකතු කරලා ගොඩනගනව කාබෝහයිඩ්‍රේට්. ඒ ගොඩනගන කාබනික සංයෝගය තුළ අඩංගු රසායනික බන්ධන අතර මේ සූර්ය ශක්තිය රසායනික ශක්තිය විදිහට ගබඩා කරනවා. එහෙම ගබඩා කිරීම තුළ පෘථිවියට ලැබෙන ආලෝක ශක්තිය රසායනික ශක්තිය ලෙස ජීවී දේහ තුළ තැන්පත් කරලා ආහාර දාමොස්සේ ඉහළට ගලා යෑමට සලස්වනවා. මේ ගලා යන ශක්තියෙන් තමයි මෙහි මත ඉන්න සියලුම ජීවීන් පාහේ තම ශක්තිය අවශ්‍යතාවය සපුරගන්නේ. ඒ නිසාම ජීවයේ ජීවත් කරවන්නත් ඒ ජීවත් වෙන ජීවයට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නත් ප්‍රභා සංශ්ලේෂණය හරි අතිමහත් වූ දායකත්වයක් සපයනවා. මේ සපයන දායකත්වය ගැන තමයි මෙතෙන් ඉඳලා අපි බලන්න යන්නේ. ප්‍රභා සංශ්ලේෂණය ගැන කතා කරනකොට ඒ කතා කරන්න සිද්ධ වෙන හේතුවක් තියෙනවා. ඒ කතා කරන්න සිද්ධ වෙන හේතුව තමයි මේ ප්‍රභා සංශ්ලේෂණයේ ජීවී ලෝකෙට කෙතරම් වැදගත්ද යන්න පිළිබඳව අපිට හදාරන්න මූලික අවශ්‍යතාවයක් පැන නගිනවා. අන්නේ හදාරන්න අවශ්‍ය හේතු ගැන හොයාගෙන යන්න තමයි මේ පාඩමේ අපි පළවෙනියටම කරන්නේ. ඉතින් එහෙම කතා කරන්න අවශ්‍ය පළමු හේතුව තමයි සියලු ජීවීන් සඳහා ශක්තිය සපයන මූලික ක්‍රමපාය එහෙම නැත්නම් ශක්තිය සපයන මූලිකම ආකාරය මේ ප්‍රභා සංශ්ලේෂණය වෙනවා. ඒ වගේම ශක්තියට අමතරව කාබන් ඩයොක්සයිඩ් කියන අකාබනික කාබන් එකට එකතු කරලා කාබනික සංයෝග හදන්නත් ප්‍රභා සංශ්ලේෂණයෙන් හරි සුවිශේෂී ක්‍රියාවලියක් නැත්නම් හරි සුවිශේෂී දායකත්වයක් සපයනවා. ඒ වගේම සියලු ජීවීන්ට ඍජුවමත් වක්‍රවත් ආහාර සපයන්න මේ ප්‍රභා සංශ්ලේෂණය වැදගත්. ඍජුවම ආහාර සපයන ක්‍රියාවලිය තමයි ඍජුවම ආහාර සපය ගන්න අය තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන ප්‍රභා සංශ්ලේෂකයෝ. කවුද? ප්‍රභා සංශ්ලේෂකයෝ. ඒගොල්ලෝ Tamanට ඕන ආහාර කිලින්ම ලබා ගන්න මේ ප්‍රභා සංශ්ලේෂණයේ තියෙන ක්‍රියාවලිය ආරා. ඒතර මේ ප්‍රභා සංශ්ලේෂණයේ සිද්ධ වෙන හරි වැදගත් තැනක් තමයි හරිත ශාක කියලා කියන්නේ. ඉතින් හරිත ශාකවල මේ සිදුවන ප්‍රභා සංශ්ලේෂණය ගැන කතා කරද්දී අපිට මතක් වෙන දෙයක් තමයි ඇත්තටම මේ හරිත ශාක අපේ ආහාර අවශ්‍යතාවය සපුරන්නත් කොච්චර කාර්යයක් ඉටු කරනවද කියලා. ඒ කියන්නේ හරිත ශාකයක් සූර්යාගෙන් ලැබෙන ආලෝක ශක්තිය අරගෙන ඒ අරගත් ආලෝක ශක්තිය පස්ස වලින් ලබා ගන්න කාබන් ඩයොක්සයිඩ් හරි අමාරුවෙන් මුල් වලින් අරගන්න ජලයක්
එකට එකතු කරලා හදනවා කාබෝහයිඩ්‍රේට්. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය මේගොල්ලෝ හරි ලේසියෙන් කරන වැඩක් නෙමෙයි. හරි ලොකු පරිශ්‍රමයක් දරලා කරන්නේ. මොකද මේ පරිශ්‍රමය දැරුවේ නැතොත් හරිත ශාක දන්නවා එයාලට මේ මිහි මත වැජෙන්න බෑ කියලා. ඒ නිසාම අර ශුෂ්ක පරිසරයේ ඉන්න ශාකත් පසේ තියෙන අල්ප ජල ප්‍රමාණය හරි අමාරුවෙන් තරණ කාර්යව අරගෙන මෙන්න මේ ක්‍රියාවලියට වාජනය කරන්න කිසිම වෙලාවක පැකිලෙන්නේ නැහැ. අවම ජලය තියෙන පරිසරයක හිටියත් ඒ තියෙන අවම ජලය උපරිම කාර්යක්ෂමතාවයකින් අරගන්නවා. අරගෙන ඩබල් එකේ ප්‍රභා සංශ්ලේෂණය කරනවා. එච්චර අමාරුවෙන් ප්‍රභා සංශ්ලේෂණය කරපු මේගොල්ලෝ හදන ආහාර වලින් හරි කුඩා ප්‍රමාණයක් තමන්ගේ අවශ්‍යතාවයට පාවිච්චි කරනවා. ඉතුරු සියල්ලම තමන්ගේ අලයක් කොළයක් ඒ වගේම මුලක් පොත්තක් ඇතුලේ ගබඩා කරලා ආහාර හදා ගන්න බැරි විෂම පෝෂී සතුන්ට ආරාධනා කරනවා. හදලා තියෙන්නේ කැමති නම් ඇවිල්ලා කන්න පුළුවන් කියලා. එහෙම ආරාධනා කළා නිකන් ඉන්නේ කොල් පත්‍ර අතර වැහිලා තියෙන තමන්ගේ පළදාව සාගින්නෙන් පෙළෙන සතුන්ට වැඩි මහන්සි නොකරම පෙන්වන්න සුවිශේෂී වර්ණ රටාවක් දාගන්නවා. එතකොට ඔය තරම් කැපකිරීමක් කරන මේ ශාක ජෛව ලෝකයේ සියලු ජීවීන්ගේ කුසගිනි දුරලන්න කුස පුරවන්න කරන මෙහෙයනම් කියා නිම කරන්න බෑ. ඉතින් එහෙම කරන මේ ශාකයක ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ගැන තමයි මෙතෙන් ඉඳලා අපි අධියරෙන් අධියර මොහොතින් මොහොත කතා කරගෙන යන්නේ. එතකොට දැන් ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම ගැන කතා කරන පළවෙනි දේ තමයි ජීවීන්ට අවශ්‍ය ශක්තියයි කාබනී සපයන මූලිකම ක්‍රියාවලිය වෙනවා. ඒ වගේම මේ ලෝකෙට සියලුම ජීවීන් පාහේ මේ ප්‍රභා සංශ්ලේෂණය හමුවේ ඍජුව හෝ වක්‍රව යැපෙනවා. ඒ වගේම ජෛව ලෝකේ ස්වායු ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් නිපදවීමත් මේ ක්‍රියාවලිය තුළම සිදුවන තවත් එක් වාසිදායක ක්‍රියාදාමයක්. ඒ වගේම වායුගෝලයේ ඔක්සිජනුයි කාබන් ඩයොක්සයිඩ් තුලනාත්මකතාවය පවත්වාගෙන යන්න මේ ප්‍රභා සංශ්ලේෂණයම තව දුරටත් වැදගත් වෙනවා. ඒ වගේම ෆොසිල ඉන්ධන නිර්මාණයේ ආදිතම යුගයට ගියත් මේ සියලු ෆොසිල ඉන්ධනවලත් ගැබ් වෙලා තියෙන්නම ප්‍රභා සංශ්ලේෂණය හමුවෙම නිපදවපු ශක්තියමයි. ඉතින් ඔය සියලු කර්තව්‍යයන් හමුවේ සියලු ක්‍රියාදාමයන් හමුවේ මේ ජෛව ලෝකය තුළ ජීවීන්ට අවශ්‍ය ශක්තිය සපයන මූලිකම ක්‍රියාදාමය තමයි මේ ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. ප්‍රභා සංශ්ලේෂණය ගැන කතා කරනකොට අපිට ඊළඟට කතා කරන්න වෙන දේ තමයි මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට උසස් ශූන්‍යෂ්ටික ශාකවල නම් දායක වන කොටස් ගැන. ඒ කොටස් ගැන මම මෙතන ඉඳලා කතා කරනවා. කොටස් ගැන කතා කරනකොට අපිට මුලින්ම දැනගන්න ලැබෙන දෙයක් තමයි ශාකවල නම් මේ ක්‍රියාවලිය කරන්නේ මහඟු දායකත්වයක්. ඒ ශාකවල ශාක පත්‍ය සිදු කරනවා. මම අරගන්නවා ශාකයක ශාක පත්‍යයක්. ඔන්න ගත්ත ශාක පත්‍ය. මේ අරගන්න ශාක පත්‍රේ මම මෙන්න මේ විදිහට කපනවා. මෙතනින් කපනවා මෙන්න. මෙතනින් කපලා
මේ කෑල්ල අරගන්නවා. මේ කෑල්ල අරගන්නවා. ඔය කෑල්ල අරගෙන මෙහෙම බලලා මට තේන විදිය මම ලොකු කරලා අඳිනවා. බලන්න ඉන්න මේ ශාක පත්‍රයේ හරස් කඩක් මට කොහොමද පේන්නේ කියලා. දැන් මෙතන ඉඳලා අපි කතා කරන්නේ ශාක පත්‍රයක හරස් කඩක දර්ශනය ගැන. ඉහළින්ම මෙන්න මේ විදිහට උච්චාරණයක් තියෙනවා. ඝන ඉටි ස්තරයකින් හැදෙන උච්චාරණයක් තියෙනවා. උච්චාරණයට වහාම ඇතුළතින් උඩු අභිචාරණයක් තියෙනවා. උච්චාරණයක් තියෙනවා. උච්චාරණයක් තියෙනවා. උච්චාරණයට ඇතුළතින් වහාම ඇතුළතින් උඩු අභිචාරණයක් තියෙනවා. වෙන්න තියෙනවා උඩු අභිචාරණය. උඩු අභිචාරණයට තවත් ඇතුළට ගිහිල්ලා බලද්දී මට පේනවා වැටෙට ඉනි හිටවපු වගේ ස්වරූපයක් වෙන්නන සෛල දර්ශනයක්. මේ තියෙන්නේ ඒ සෛල දර්ශනය. මොන වගේද මේක තියෙන්නේ? වැටෙට ඉනි හිටවපු වගේ තියෙනවා සෛල දර්ශනයක්. ඔන්න තියෙනවා සෛල ටික. මේ සෛල ටික හරියට මෙන්න මේ වගේ ටිකේ. බලන්න ඉන්න. මේ තියෙන යවටට ඉනි හිටවපු වගේ තියෙන ඊළඟ සෛල දර්ශනය. මෙයා හරියට ගත්තොත් මම අර ගන්නවා නයා බැලුම් එක. නයා බැලුම් ගන්නවනේ පුතාලා නේද? නයා බැලුම් ගන්නවද නේද? මම නයා බැලුම් අරගෙන ඔය නයා බැලුම් එකක් ඇතුළට පුරවනවා බිත්තර සුදු මදේ. මොනවද පුරවන්නේ? නයා බැලුම් එකක් ඇතුළට බිත්තර සුදු මදේ පුරවනවා. ඊට පස්සේ යෝගේ කට ගැට ගහලා මම ඔය නයා බැලුම් එක අල්ලලා මේව කරලා තද කරලා මිරිකනවා. මිරිකන්න පුළුවන්ද බෑද? කතා කරන්න ඕනේ. මම මේ නයා බැලුම් එක අරගෙන මැදින් අල්ලලා මිරිකනවා. මිරිකන්න පුළුවන්ද බෑද? දැන් කතා කරන්න ඕනේ මයික්‍රොෆෝන් ඔන් කරලා. මිරිකනකොට මිරිකනවද? නෑ. මිරිකන්නේ නයා බැලුම් එකක් අරගෙන ඒක ඇතුළට දානවා බිත්තර සුදු මදේ. බිත්තර සුදු මදේ දාලා කට ගැට ගහනවා. කට ගැට ගාලා මං හදා ගන්නවා දණ්ඩක් වගේ නයා බැලුම් එකක්. මම ඕක අල්ලලා මැදින් අල්ලලා මිරිකනවා. මිරිකනවද? මිරිකනවද? අයියෝ මිරිකනවද නයා බැලුම් එකට බිත්තර සුදු මදේ පුරවලා මේක කරලා ඇල්ලුවොත් මිරිකනවද ඒක? දරුවෝ කතා කරන්න මේ වෙලාවේ මිරිකනවද? බානුක මිරිකනවද? බානුක ඔව් ආව මිරිකනවා. ඉතින් මම ওই නයා බැලුම් එක මේව කරලා අල්ලලා මිරිකනවා. මට දැනනවා නිකන් මෝල් ගහක් අල්ලලා මිරිකනවා වගේ ෆීලිං එකක් නේද මට දැනෙන්නේ. එහෙම එකක් දෙන්නේ. මම මෝල් ගහක් අල්ලලා මිරිකනවා වගේ හොඳට මිරිකනවද? මෝල් ගහ මිරිකනවද? නෑ. ඒ වගේනේ මේක හොඳට මිරිකනවා. හරියට මේක මිරිකන ගතිය ගත්තට පස්සේ නිකන් මාස්මෙලෝස් කාල්ලක් අල්ලලා මිරිකනවා වගේ. හරි මෘදුයි. ඒ වලට හරි සොෆ්ට්. දැන් ඔහොම සොෆ්ට් එකක් මිරිකනකොට මිරිකන්න ආසයි නේද? මගේ නයා බැලුම් මිරිකන්න ආසයිනේ. ඒතර ඒ මෙන්න මේ තියෙන සයිලත් එහෙමයි. මිරිකන්න ආසයි. ඇයි මිරිකන්න ආස? මේක හරි මෘදුයි නිසා. මෘදු උනත් හැඩයෙන් ඉනි වගේ. ඒ නිසාම මේ ස්තරයට අපි කියනවා ඉනි මෘදු ස්තරය කියලා. මොකක් කියලාද කියන්නේ? ඉනි මෘදු ස්තරය කියලා කියනවා. ඉනි මෘදු ස්තරයට වහාම පහළින් තව ස්තරයක් තියෙනවා. ඒක මෙන්න මේ වගේ. ඔන්න දිනවා බඩු ටික. ඒ ටික මේ වගේ. මෙන්න මෙහෙම තියෙන්නේ. මේක හරියට මේ වගේ. මම අර ගන්නවා නයා බැලුම් එක ගන්නකොට බෝල බැලුම් ටිකක් අර ගන්නවා. බෝල බැලුම් ටිකක් අල්ලලා අරගෙන ඊට පස්සේ මම ඕව ඇතුළට වෙනම බිත්තර සුදු මදේ පුරවනවා. ඒව ඇතුළට බිත්තර සුදු මදේ පුරවලා මං අර එකක් අරගෙන ආයෙ මිරිකනවා. මිරිකනවාද? බෝල බැලුම් එකක් අරගෙන
ඒක ඇතුළට දානවා බිත්තර සුදු මදේ. බිත්තර සුදු මදේ දාලා කට ගැට ගහලා මම මිරිකනවා. මිරිකනවද? ජීවිතේ බැලුම් බෝලයක් දැකලා නැහැ වගේ. මිරිකනවද? විපුන් මිරිකනවද මේ කල්ලලා මිරිකනකොට? ඔයගොල්ලන්ට මම කියන දේ ඇහෙනවද පුතේ? පුතාලට ඇහෙනවද? ඇහෙනවනේ ඉතින් කතා කරන්න පුතේ නම්. මේව කරලා අල්ලලා මිරිකනකොට මිරිකනවද ඒක? ඔව් සර්. ආව මිරිකනවා. මේ මිරිකන ගතිය නිකන් කළු ගලක් අල්ලලා මිරිකනවා වගේ නේද? එහෙමද? කළු ගලක් අල්ලලා මිරිකනවා වගේද? නෑ නෑ ඒකත් හරි මුදුව මිරිකනවා. මිරිකන ගතිය නිසා මට මිරිකන්න ආසෙ හිතෙනවා. මං කියන්නේ නෑ මේ බෝල බැලුන් එක. ඊට පස්සේ මම කරන්නේ දැන් එකක් මිරිකන ඔහොම නම් ගොඩක් මිරිකුවොත් කොහොමද කියලා හිතලා මම අර රොත්ත පිටින් අල්ලලා මිරිකන්න හදනවා. එකක්වත් මිරිකෙයිද? අර බැලුන් බෝල රොත්තම මේක වල අල්ලලා මිරිකන්න හදනවා. එකක්වත් මිරිකෙයිද? නෑ ටිකක් උඩින් යනවා ටිකක් යටින් යනවා. එතකොට මේක හොඳට මිරිකෙන්නේ ඇයි? බැලුන් බෝල එකිනෙකට තදට බැඳිලා නැති නිසා. තදට බැඳිලා නැහැ. එහෙනම් එහෙම නැත්තම් සවිව බර වෙලා නැහැ. සවිව බර නොවුණු මේ මෘදු ස්තරයට කියනවා අපි සවිබර මෘදු ස්තරය කියලා. මොකක් කියලාද කියන්නේ? සවිබර මෘදු ස්තරය කියලා කියනවා. ඊට පස්සේදී සවිවර මෘදු ස්තරයට වහාම පහලින් තව තියෙනවා එකක්. මේ තියෙන්නේ ඒක. යටින්ම තියෙන එක. නමින් යටි අපි චර්මය. යටි අපි චර්මයේ තැන් වල මෙන්න මේ වගේ සිදුරු තියෙනවා. ඔය සිදුරු වලට අපි කියනවා පූටිකා කියලා. මොනවා කියලාද කියන්නේ? පූටිකා කියලා. ඊට පස්සේ මම හරි කැත වැඩක් කරනවා. මේ වැඩේ තමයි මේ සිදුර යටින් බලලා පේන විදිය අඳිනවා. මොකද කරන්නේ? සිදුරට යටින් බලලා පේන විදිය අඳිනවා. බලමු පේන විදිය. ඔන්න බලන්න ඒක පේන විදිය. සිදුරට යටින් බලලා පේන විදිය අඳිනවා. ඔන්න යටින් බලලා මට පේන විදිය. එතකොට මේ දෙපැත්තේ තියෙන මෙන්න මේ සෛල දෙක. ඒ දෙකට මම කියනවා සිදුරේ ප්‍රමාණය පාලනය කරන නිසාම පාලක සෛල කියලා. මොනවා කියලාද කියන්නේ? පාලක සෛල කියලා කියනවා. පාලක සෛල. මේ දෙපැත්තේ තියෙන දෙක වැදගත් වෙනවා. ඔය සිදුර ප්‍රමාණය පාලනය කරන්න. සිදුර ලොකු වුණොත් ලොකු කරන්න, පොඩි කරන්න හිතනොත් පොඩි කරන්න වැදගත් වෙන්නේ මේ දෙක. මේ පාලක සෛල අරගත්තාම පාලක සෛලවල මෙන්න මේ බිත්තියේ ඝනකම අනෙක් බිත්ති වල ඝනකමට වඩා ටිකක් වැඩි. ඔන්න ඒ බිත්ති දෙකේ ඝනකම වැඩි වෙනවා. දැන් පාලක සෛලවල ඇතුළු බිත්ති ඝනකම වැඩි. දැන් ඔහොම ඝනකම වැඩි වෙලා තියෙන නිසා හරි සුවිශේෂී වාසියක් දැනෙනවා. ලැබෙන්නේ තමයි හිතන්න මේකට මෙන්න මේව පිටින් ජලය එනවා. අන්න වටෙන් මේ ඇතුළට ජලය එනවා. දැන් මේ පාලක සෛලවල ප්‍රමාණය මොකද වෙන්නේ? ප්‍රමාණය ලොකු වෙනවා. ප්‍රමාණය ලොකු වෙනකොට මේ දෙපැත්තෙන් දික් වෙනවා. දෙපැත්තෙන් දික් වෙනකොට මේක මෙහෙට යනවා. මේක මෙහෙට යනවා. මේක මෙහෙට යනවා. මේක මෙහෙට යනවා. දැන් මේ දෙපැත්තෙන් මෙහෙම තද කරනකොට මැදින් මෙහෙම ඈත් වෙනවා. ඔන්න බලන්න වැඩි දෙපැත්තෙන් තද කරන මැදින් ඈත් වෙනවා. අන්න එතකොට මේකේ ප්‍රමාණය ලොකු වෙනවා. එතකොට ඔය තමයි පූටිකාවක් ඇරෙන වැහෙන විදිය. හරිද? දැන් ඔය තියෙන්නේ පූටිකාවක් නේ. ඊළඟට මම යනවා මෙන්න මෙතන වැඩෙන්න. මේ සෛලයක් අරගත්තොත් ඔය සෛලවල මෙන්න මෙහෙම තියෙනවා න්‍යෂ්ටි. මොනවද තියෙන්නේ? න්‍යෂ්ටි තියෙනවා. ඔන්න වැඩි. ඔන්න තියෙනවා න්‍යෂ්ටි ටික. පහලට වෙන්නේ න්‍යෂ්ටි තියෙනවා. ඊළඟට මේ වගේ තැන මයි මෙන්න මෙහෙම හරිත ලව තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ වගේ හරිත ලව තියෙන්නේ යටට වෙන්නේ.
හැබැයි උඩින් ආලෝකය වැටෙනකොට මේ ටික මේ උඩට යනවා. ඒක හරියට මේ වගේ. ඔන්න දවසක් මම යනවා මගේ එක්තරා එක් නෙවෙයි එක් මං කැමති කාන්තාවක් හමු වෙන්න. නිකන් කියන්නේ ඔන්න මම යනවා දවසක් මම කැමති කාන්තාවක් හමු වෙන්න. එහෙම ගිහිල්ලා මම එයාත් එක්ක හමු වෙලා කතා කර කර ඉන්න අතරේ මට ඇහෙනවා ඉස්සරහ දොරට තට්ටු කරනවා. මම ගිහිල්ලා එයාට කියනවා ගිහිල්ලා බලන්න කියලා. මාර වැඩේ තට්ටු කරනකොට අරයා ගිහිල්ලා බලනකොට පේනවා එයාගේ අම්මයි අප්පච්චි දෙන්න ඇවිල්ලා ඉන්නවා. දැන් දන්නවා මම එතන හිටියෝ මාව සිරිසංගබෝ කරනවා කියලා. ඒකට මගේ දෙල්ල කරලා අතර දෙනවා කියලා මම දන්නවා. අරයත් දන්නවා එයාටත් ඒ සිතේම අත්පත් වෙනවා කියලා. ඊට පස්සේ ආ කියනවා අනේ අම්මා ඇවිල්ලා තියෙන්න පුළුවන් තරම් ඉක්මනට හැංගෙන්න කියලා. මම යනවා කුස්සියට ගිහිල්ලා බලනවා හැංගෙන්න තැන. බලනකොට මට පේනවා අර කුස්සියේ උඩට දාලා තියෙන ලිප ගාව ඉඳලා උඩට බැඳලා තියෙන චිමිනිය. මම කරන්නේ මම කුස්සියේ ලිප උඩට නැගලා චිමිනියෙන් දෙපැත්තට අත් දෙක තියලා අනෙක් දෙපැත්තට කකුල් දෙක තියලා මම චිමිනිය දිගේ උඩට යනවා. දැන් අම්මා ඇවිල්ලා බැලුවට මාව අහු වෙනවද? මාව අහු වෙන්නේ නැහැ. දැන් කොහොමද අහු වෙන්නේ? චිමිනිය දිගේ උඩට යනකොට අර වටේ තියෙන ඔක්කොම ටික දැලි කුණු ටික ඔක්කොම මගේ ඇඟේ වදිනවා. ඔන්න ඊට පස්සේ අම්මා ඇවිල්ලා යකින් ගින්දර පත්තු කරනවා. එතකොට තමයි මට බ්‍රහ්ම ලෝක සිහිපත් වෙන්නේ. එතකොට බලන්න වෙන වැඩේ. මෙතනත් අර චිමිනිය දිගේ ඉහළට නගින කතාවමයි තියෙන්නේ. අම්මා එනවා වගේ උඩින් වැටෙනවා ආලෝකය. ආලෝකේ වැටෙනකොට මෙයා මොකද කරන්නේ? මෙන්න මේ ඉදි මුදුස්තරේ සෛල ප්ලාස්මේ දිගේ මෙහෙම ඉහළට යනවා. මේ හැම හරිත ලවයක්ම ඉහළට යනවා. දැන් ඉහළට යනකොට හරිත ලව ටික ඒවට වැටෙන ආලෝක ප්‍රමාණය මොකද වෙන්නේ? ආලෝක ප්‍රමාණය හරි බැරි. ඒ ලැබෙන ආලෝක ප්‍රමාණය අරගෙන තමයි මෙයා තමන්ගේ අර ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය කරන්නේ. දැන් මම ඊළඟ වැඩේට යනවා. ඒ තමයි මේ ඉහළ උඩට නගිනගෙන ලොකු කරලා බලන්න යන්නේ. මොකද කරන්නේ? උඩට නගිනගෙන ලොකු කරලා බලනවා. උඩට නගිනගෙන ලොකු කරලා බලන්න මෙහෙමයි. මෙයාගේ පටල දෙකයි. දිට්ඨ පටලමේ ඉන්ද්‍රියාව. හරිත ලවයක් කියලා කියන්නේ. පිටතින් පිටත පටලයක්. ඇතුළතින් ඇතුළත පටලයක්. ඇතුළත පටලයේ පංජරය දෙසට නැමුණු මේ වගේ සූත්‍රිකා දිනවා. වන්න කියනවා සූත්‍රිකා පංජරය දෙසට. ඒ ඇතුළත පටලයේ නැමුණු ඒවට කියනවා නමින් පංජර කනිකා සූස්තර කියලා. මොනවා කියලාද කියන්නේ? පංජර කනිකා සූස්තර කියලා කියනවා. මේ හැම පැත්තකින්ම ඔන්න වැඩි. ඒ පේන විදිය. ඊට පස්සේදී ඇතුලේ තියෙනවා තව එකක්. ඒ තමයි මෙන්න මේ වගේ පංජර කනිකා සූස්තර වල තැන් වල මෙහෙම කට්ටිය එකට කියලා කියනවා. අපි ඔව්වට කියනවා තෛලකොයිඩ පටල කියලා. මොනවා කියලාද කියන්නේ? තෛලකොයිඩ පටල කියලා කියනවා. ඊට පස්සේදී මේකේ එක තැනක තියෙනවා මෙන්න මෙහෙම චක්‍රීය DNA. ඔන්න තියෙනවා චක්‍රීය DNA. ඊට පස්සේ තැන තියෙනවා පෘෂ්ඨ කණිකා. මේ තියෙන්නේ පෘෂ්ඨ කණිකා. පෘෂ්ඨ කණිකා අතර 70YS රයිබෝසෝම තියෙනවා. ඔන්න තියෙනවා 70YS රයිබෝසෝම. පෘෂ්ඨ කණිකා අතර.
පැත්තේවයි රයිබෝසෝම එකට එකතු වෙච්ච තැන කියනවා. ඒවට කියනවා අපි නමින් පොලිසෝම කියලා. මොනවද? පොලිසෝම, පොල්සෝම නෙමෙයි. ඊට පස්සේදී මේ සමහර තැන්වල මෙන්න මේ වගේ වුණා තියෙනවා. ඒවට කියනවා අපි දාමීය RNA කියලා කියනවා. මොනවාද? දාමීය RNA. පටල දෙක අතර තියෙන ප්‍රදේශයට කියනවා පටලාන්තර අවකාශය කියලා කියනවා. මොනවාද? පටලාන්තර අවකාශය නැත්නම් අන්තර් පටල අවකාශය කියලා කියනවා. ඔය පටල දෙක අතර ප්‍රදේශයද හරිත ලවයේ මෙන්න මේ දිගට අපි කියන හරිත ලව පංචරය කියලා කියනවා. අපි නම් කරමු පිටතින්ම පිටත පටලය. පිටතින්ම පිටත පටලය. මේ කියන්නේ පිටත පටලය. පිටත පටලය. ඇතුළතින් ඇතුළත පටලය. ඔය තියෙන ඇතුළත පටලය. ඇතුළත පටලය. ඊට පස්සේ තියෙනවා පටල දෙක අතර අවකාශය. පටලාන්තර අවකාශය කියලා කියනවා. මොකද්ද? පටලාන්තර අවකාශය. පටලාන්තර අවකාශය. පටලාන්තර අවකාශය. ඊට පස්සේදී වෙන්න තියෙනවා පිෂ්ඨ කණිකා. මොනවාද? පිෂ්ඨ කණිකා. පිෂ්ඨ කණිකා. ඊට පස්සේදී ඇතුළත පටලයෙන් පංජරය දෙසට නැමුණු සූත්‍රිකා තියෙනවා. මොනවාද තියෙන්නේ? ඇතුළත පටලයෙන් පංජරය දෙසට නැමුණු සූත්‍රිකා තියෙනවා. ඒවට කියනවා අපි අන්තර් පංජර කණිකා සූස්තර කියලා. මොනවාද? අන්තර් පංජර කණිකා සූස්තර. අන්තර් පංජර කණිකා සූස්තර. මේ තියෙනවා චක්‍රීය DNA. මොනවාද මේ? චක්‍රීය DNA. චක්‍රීය DNA. චක්‍රීය DNA. තන විසිරුණු දාමීය RNA තියෙනවා. දාමීය RNA. දාමීය RNA. ඊට පස්සේ තියෙනවා 70YS රයිබෝසෝම. 70YS රයිබෝසෝම. 70YS කියලා කියන්නේ මේව මනින මිනුමක්. 70YS රයිබෝසෝම. 70YS රයිබෝසෝම. රයිබෝසෝම එකට එකතු වෙච්ච ඒවාට කියනවා අපි පොලිසෝම කියලා. මොනවද? පොලිසෝම. පොලිසෝම කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රදේශයේ තියෙනවා. මේවට කියනවා තෛලකොයිඩ් පටල. තෛලකොයිඩ් පටල. ඒ කියන්නේ තෛලකොයිඩ් පටල. මේවා. තෛලකොයිඩ්. පටල. ඔන්න වැඩේ හරි. ඊට පස්සේ මේවට කියනවා හරිත ලව පංජරය කියලා. මොකද්ද? හරිත ලව පංජරය. මේ තමයි ශූන්‍යෂ්ටික හරිත ලවයක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බැලුවොත් අපිට පේන විදිය. තේරුණාද පුතේ?
ශූන්‍යෂ්ටික හරිත ලවයක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බැලුවොත් අපිට පේන විදිය. ඉතින් නිබන්ධනය ගැන සාකච්ඡා කරන්න මැදින් ඔබේ පොත අරගෙන සටහන් පොත අරගෙන මේ රූප සටහන් ටික ඉක්මනට දාගමු. එතනින් පස්සේ අපි නිබන්ධනය සාකච්ඡා කරනවා. ඉක්මනට රූප සටහන් ටික අරගමු. රූප සටහන ඉක්මනට අදින්න. ඔබට මම දන්නවා මේ රූප සටහන නපුරු කරන්න පුළුවන්. ඉතින් ඒ රූප සටහන ඔබ නම් කරන ගමන් මේ රූප සටහන් චිත්තය ඔබ ඇඳින්න. ඉක්මනට ඔබේ නිබන්ධනය සාකච්ඡා කරන්න කලින් සටහන් පොත අරගෙන මේක අඳින්න. පුතාලට මේ කියපු දේ තේරුණාද? තේරුණාද පුතේ? පුතේ තේරුණාද මේ කතා කරපු ඒවා? ඔව් සර්. හරි. ඉක්මනට මේක අඳගමු පුතේ. ඔය රූප සටහන් ටික අඳගන්න. ඊට පස්සේ අපි කතා කරපු ටික නිබන්ධනයෙන් සාකච්ඡා කරනවා. ඉක්මන් කරන්න. ඔව් සර්. කතරිකාලට වහිනා නේ එනම ලංකාවට වහිනා මේක. මසින්දුලාටත් වහිනා නේද? හැමතැනට වහිනා පුතේ සිග්නල් අඩුයි. ඒත් ඉතින් අර නිදි මරාගෙන ඉන්න දරුවන්ට පන්තියේ චූටි දෙයක් හරි කරන්න ඕන නිසා පන්තියේ තියනවා. මොකද මෙහෙත් සිග්නල් ඇත්තම නැහැ. කනෙක්ෂන් දෙයක් අයින් කරලා තුන්වෙනි එකෙන් තමයි එන්නේ කොහොමද සිග්නල් නැහැ. අද වැස්සත් එක්ක අපි බලමු. ප්‍රභා සංශ්ලේෂණය. අපි නිබන්ධනය බලන්න ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය යනු කාබෝහයිඩ්‍රේට් ජලය අමුද්‍රව්‍ය ලෙස භාවිතා කර ප්‍රභා සංශ්ලේෂක වර්ණක ඇලයිරක් ක්ලෝරොෆිල් හමුවේ සූර්ය විකිරණයේ විභව ශක්තිය හයිලයිට් කරගන්න. සූර්ය විකිරණයේ විභව ශක්තිය highlight කරගන්න. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ වැනි කාබනික සංයෝග තුල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ වැනි කාබනික සංයෝග තුල රසායනික ශක්තිය බවට පරිවර්තනය කිරීමේ සංයුතිය ක්‍රියාමාලාවකි highlight කරගන්න. එතකොට මේ සංයුතිය ක්‍රියාමාලාවක්. ඔය තමයි ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳව අපිට දෙන්න පුළුවන් වඩා නිවැරදිම අර්ථ දැක්වීම. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම පිළිබඳව. ඔබගේ නිබන්ධනයේ පළවෙනි එක සියලු ජීවීන් සඳහා කාබන් සහ ශක්තිය සපයන පළවෙනි එක. සියලු ජීවීන්ට ඕන කාබනුයි ශක්තියයි සපයන මේ ප්‍රභා සංශ්ලේෂණය මගින් මන්දයාති සබාදහමේ අනෙක් ඇති කාබනික කාබන් නොවන නිසා අකාබනික කාබන් ඩයොක්සයිඩ් කාබනික සංයෝග තුළ කාබනික කාබන් බවට පරිවර්තනය කරන ක්‍රියාවලිය තමයි මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. ඊළඟට සියලු ජීවීන්ට ඍජුව හෝ වක්‍රව සපයයි ප්‍රභා සංශ්ලේෂකයන් ඍජුව ආහාර සපය ගන්නවා. ඒ වගේම විෂම පෝෂී ප්‍රභා සංශ්ලේෂකයන් නිපදවපු ආහාර මගින් වක්‍රව ආහාර සපය ගන්නවා. 3 ජෛව ගෝලයේ සියලු ස්වායු ජීවීන්ට ඔක්සිජන් සපයයි. මන්දයාති ආරම්භක පෘථිවිය ඔක්සිජන් වලින් සංතෘප්ත නොවෙච්ච ඔක්සිහාරක වායු ගෝලයක් ආරම්භක පෘථිවිය ඔක්සිජන් තිබෙන්නේ නැහැ. කාලයත් සමග ඒ ඔක්සිහාරක වායු ගෝලයට ඔක්සිජන් සැපයීම සිද්ධ වුණේ ප්‍රභා සංශ්ලේෂකයන්ගේ පිළිදීමත් සමග. මේ ක්‍රියාවලිය අපිට ඉදිරියට පරිසර ජීව විද්‍යා පාඩම් තුළදී කතා කරන්න තියෙනවා. ඊළඟට වායු ගෝලයේ ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් තුල්‍යතාවය පවත්වා ගනී. ස්වායු ජීවීන්ගේ ශ්වසනය මගින් කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවා. නිපද වෙන කාබන් ඩයොක්සයිඩ් ජලයේ කාබනික සංයෝග තුල ගබඩා කළා
ऑक्सीजन निපදවීමේ ක්‍රියාවලිය කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින්. දර කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන්ගේ තුලනාත්මක බව රඳා පවත්ව ගන්නේ මේ ක්‍රියාවලිය නිසාමයි. ඒ වගේම වසර මිලියන ගණනකට කලින් නිපදවපු ආහාර ජීවී දේහය තුළ තැන්පත් වෙලා ඒ ජීවීන් මියදුනහම වසර දහස් ගණනක් පොළව අභ්‍යන්තරයේ පොසිල භවනය වීමෙන් පොසිල ඉන්ධන නිපදවුණා. නිපදවෙච්ච පොසිල ඉන්ධන වල ශක්තිය ගබඩා කළේ මේ ප්‍රභා සංශ්ලේෂණයමයි. ඒ තමයි ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම. ඊළඟට අපි යනවා ශූන්‍යෂ්ටික හරිත ලාභයක සියුම් ව්‍යුහය ගැන. ඒ කියන්නේ මෙන්න මෙයා ගැන කතා කරන්න අපි මෙතෙන් ඉඳලා යනවා. අපි බලමු සෛලීය ඉන්ද්‍රියකාවකී. ඔව් සෛලයක් තුල තියෙන ඉන්ද්‍රියකාව. ඒ නිසාම මේක සෛලීය ඉන්ද්‍රියකාවක්. ජීවයේ සම්භවය ගැන කතා කරනකොට අපිට මතක් වෙන වාදයක් තියෙනවා අන්තක් සහජීවී වාදය කියලා. අන්තක් සහජීවී වාදයේදී ප්‍රකාශ කරන හරි සුවිශේෂී කරුණක් තමයි ආදී විෂම පෝෂී ස්වයංපෝෂී ස්වයංපෝෂී බැක්ටීරියාව මගින් මේ හරිත ලව ගොඩ නැගුණා කියලා. ඒ කියන්නේ හරිත ලවවල සම්භවය සිද්ධ වෙන්නේ ඒ තරම් අතීතයේ වෙලා. ශූන්‍යෂ්ටිකයන්ගේ ආරම්භයත් එක්කලා ස්වයංපෝෂී බැක්ටීරියාව ගිල දමපු ස්වයංපෝෂී දේහ තුළ ඒ ගිල දමු බැක්ටීරියාව වෙනස් වීමකින් මේ හරිත ලව ගොඩ නැගුණා කියලා අන්තක් සහජීවී වාදය තුළ කතා කරනවා. ඒ නිසාම මේක සෛලගත ඉන්ද්‍රියතාවක්. සෛලයක් ඇතුළේ නිසා හැඩයෙන් මඩලාකාරයි. පටල දෙකකින් වට වූ ඉන්ද්‍රියතාවක්. දිත්ත පටලනය. ඇතුළත පටලයට ඇතුළතින් පංචරයකි. මේ තියෙන්නේ පංචරය. අභ්‍යන්තර පටලයෙන් පැන නගින සංකීර්ණ පටල පද්ධතියකි. මේ තියෙන්නේ අභ්‍යන්තර පටලයෙන් පැන නගින සංකීර්ණ පටල පද්ධතිය. නමින් තෛලකොයිඩ පටල කියලා හඳුන්වන නැත්නම් අන්තර් පංචර කණිකා කියලා කියනවා. තෛලකොයිඩ පටල එක මත එක පිළිලා මෙන්න මේ තෛලකොයිඩ පටල එක මත එක පිළිලා හැදෙන මේ ව්‍යුහයකට අපි කියනවා ග්‍රැනාවක් කියලා. මොකක් කියලාද කියන්නේ? ග්‍රැනාවක් කියලා කියනවා. හයිලයිට් කරගන්න. තෛලකොයිඩ පටල එක මත එක පිළියෙලදී ග්‍රැනා ඇති කරයි හයිලයිට් කරගන්න. ඊළඟට පංජර කණිකා සාදයි. යාබද තෛලකොයිඩ යා කරමින් අන්තර් පංජර කණිකා සූස්තර පවතී. මේ තියෙන්නේ ඒවා යාබද තෛලකොයිඩ යා කරමින්. තෛලකොයිඩ පටල වලට අමතරව පංජර කණිකා තුල පිෂ්ඨ කණිකා 70 රයිබෝසෝම චක්‍රීය DNA දාමීය DNA පවතී. දාමීය RNA පවතී. තෛලකොයිඩ පටල තුල කිලුණු වර්ණක ක්ලෝරොෆිල් හා කැරොටිනොයිඩ් හඳුනාගන්න. ඒ තෛලකොයිඩ පටල තුල කිලුණු වර්ණක ගැන කතාව අපිට අකමැත්තෙන් උනත් ඊළඟ සතියේට ඊළඟ දවසේ ඉදිරි කරන්න වෙනවා. මොකද ගොඩක් ළමයින්ට සම්බන්ධ වෙන්න විදියක් නෑ. සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ හරි අපහසුයෙන් ඉන්නවා කියලා මම දන්නවා. මන්ද මෙතන පේනවා ගොඩක් ළමයි එනවා යනවා. ඒ නිසාම මේ හරි සුවිශේෂී ක්‍රියාවලියේ අභ්‍යන්තර සිද්ධි දාමයන් ගැන කතාව අපිට ඊළඟ දවසට කල් තියන්න වෙනවා. ඉතින් ඊළඟ දවසට කල් තියලා අදට නිමා කරන පන්තිය නිමා කරනවා. ඒ වගේම පුතාලට මතක් කරන්න තියෙනවා පුතාලගේ කීප දෙනයි මට තාම කාඩ් වල ෆොටෝ දාලා තියෙන්නේ. සමහරවිට ඔයගොල්ලෝ අරගෙන නැති මට තාම දැම්මේ නැතිව. ඒ නිසාම පුතාලයි ෆොටෝ දාන්න. මොකද දොළොස්ෙන් දැන් පස්සේදී ඕගොල්ලෝ ෆොටෝස් දාපුවාට විතරයි ලොගින් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒකත් මතක් කරමින්
අදට අපි මෙතනින් නතර වෙන්න වෙනවා අයහපත් කාලගුණය හමුවේ. මොකද කාලගුණයට තාක්ෂණය බාධා වෙන්නේ නැත්තම් මගේ දරුවෝ දන්නවා අනෝරාවැසි ගිගින් දුන්නත් පොළොව වියලිලා ඉරිතැළුවත් මගේ පන්තිය දේශීයෙන් නතර කරන්න බැහැ කියලා. ඉතින් එහෙම වුණත් කාලගුණයට තාක්ෂණයට කාලගුණය බාධාවක් වෙද්දී දුරින් ඉන්න අපිට මේ විදියට මේ බාධක හමුවේදී නතර කරන්න වෙනවා. ඉතින් හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන්. ආයුබෝවන්. කතා කරපු දේවල් වල පුතාලා